හරි අයවන් දුරුදේ ඔබ සඳහාවක් හැමෝටම අද අපේ මාතෘකාව තමයි ඊටාම වැදගත් පාඩමක් 10 වෙනි පාඩම භාග කියලා කියන්නේ. අද ප්‍රධාන මාතෘකාව ලියාගමු භාග. ඔබට මම සටහන සකස් කරගත යුතු ආකාරයත් එවලා තිබ්බා. කලින් ඔබ දැනුවත් කරලාදී ඔබ ඒව බලන්න. ඒ අනුව මමත් තාත් එක්ක සටහන ගොඩනගන්න. ගොඩනගලා අපි සාර්ථක පන්තියක් කරමු. right? එහෙමනම් කවුරුත් ප්‍රධාන මාතෘකාව ලියන්න දෙවෙනි මාරට අදාළ පළවෙනි පාඩම භාග. හරි. භාග. භාග කියන එක සිංහල භාෂාවේ ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ එකක් තමයි මේ ලියලා තියෙන්නේ භාග. අනික මෙහෙම භාග කියලා ලියන්න පුළුවන්. ඔය දෙවිදියේටම ඔබ දැකලා ඇති. නේ? ඊළඟට ඇත්තටම මොකද්ද මේ භාග? දැන් ඔබ අහලා ඇතිනේ. ඔය වැඩේ භාගෙට කරන්න එපා. කියලා තියෙනවනේ. නේ? ඔය වැඩේ භාගෙට කරන්න එපා. මගෙන් ගුටි ගන්න නැතුව ඔය වැඩේ සම්පූර්ණ කරා. එහෙම අහලා ඇති කියලා වලදී. එතකොට මේ භාගය කියන වචනේ කියවෙනවා. තව කියනවා. නංගි මට ඔය peer ගෙඩියෙන් භාගයක් දෙන්න. අහලා ඇතිනේමනේ. ඔබ එහෙම කියද්දිත් සමහර විට peer ගෙඩියම කාලත් ඇති අක්කට දෙන්න නැතුව. ඒක වෙනම කතාවක්. නමුත් භාගය කියන වචනේ එතරම් අහුවෙලා තියෙනවා. නේ? එතකොට ඔයාලා නම් මේක කරලා නැහැ. නමුත් අපේ චූටි කාලේ තියෙනවා. කඩේට ගිහිල්ලා පාන් භාගයක් ගේන්න. හැබැයි දැන් නම් එහෙම පාන් භාග ගේන්නේ නැහැ කවුරුවත්. එතන මේ භාගය කියන වචනේ හරි පුරු දෙයක්. එතකොට උදාහරණයක් විදිහට තව ගන්නකො කවුරු හරි ඔබේ ගෙදරට එන කෙනෙක් රුපියල් 100ක චොක්ලට් එකක් ගේනවා. අක්කත් ඕක දිහා හැගාගෙන ඉන්නවා නංගිත් ඕක දිහා හැගාගෙන ඉන්නවා. නංගිට හොරෙන් අක්ක ගන්නවා. නංගි කෑ ගහනවා මට භාගයක් දෙන්න කියලා. එතකොට කොහොමද ඔබ දෙන්නේ? ඈ? තසිනි ඔයාගෙන් භාගයක් ඉල්ලුවොත් කොහොමද ඔයා දෙන්නේ? කොයි විදියටද ඔයා භාගයක් ඉල්ලුවොත් දෙන්නේ? එක දෙකට කඩලා දෙකට කඩලා ඔය වීඩියෝ එක ඔයා ඔඩියෝ ඔෆ් කරලා දැන් කියන්නේ දෙකට කඩලා භාගයක් දෙනවා. දෙකට කඩලා භාගයක් දෙනවා කියන්නේ හරියටම දෙකට කඩලා භාගයක් දෙනවා. හරියට දෙකට කඩලා භාගයක් දෙනවා කියන්නේ. එහෙනම් හොඳ අක්කා කෙනෙන්නේ. හරියට දැන් ඔන්න තසිනි නම් කියනවා එයාට දුන්න චොක්ලට් එක හරියටම දෙකට කඩලා කෑල්ලක් නංගිට දෙනවලු. හරි? විනුජි නම් කියනවා කෑලි 3කට කඩලා කෑල්ලක් දෙනවලු. දැන් තව කෙනෙකුට කියන්න පුළුවන් කෑලි 4කට විතර කඩලා එකක් දෙනවා. තව කියන්න පුළුවන්. දැන් එතකොට මෙයා බලන්න සමාන කෑලි නැත්නම් සමාන කොටස් දෙකකට කඩලා එකක්. මෙයා බලන්න සමාන කොටස් 3කට කඩලා එකක්. මෙයා බලන්න සමාන කොටස් අපි හිතමු කොහොමද ළමයෙක් කියලා එයා 3ක්ම දෙනවා කියලා ගමු. 4කට කඩලා 3ක්. ඔන්න දැන් මේක බෙදපු විදි තියෙන්නේ. හැබැයි නංගි ඉල්ලුවේ භාගයක්. එතකොට නංගි ඉල්ලුවේ මොන භාගයේද කියන එක අනුව දෙන්න පුළුවන් විදි වෙනස් වෙනවා. දැන් එතකොට මෙන්න මේ ඔක්කොටම අපිට කියන්න පුළුවන් පුතේ
භාග කියලා. එතකොට ඒ භාගය වෙන්නේ මේක. තේරුණාද? භාග. එතකොට භාගයක් කියලා කියන්නේ මොකද්ද? සමාන කොටස් වලට කඩලා ඒකෙන් එකක් හරි දෙකක් හරි තුනක් හරි ඔක්කොම ටික හරි ගත්තාම ඒකට අපි කියනවා භාගය. හැබැයි පුතේ සමාන කොටස් දෙකකට බෙදලා මෙහෙම ගත්තාම මෙයාට විශේෂ නමක් විශේෂයෙන් මෙන්න මෙහෙම භාග කියලා කියන්න පුළුවන්. එතකොට ඔය නංගි අපේක්ෂා කරේ මේ වගේ එකක්. නංගි අපේක්ෂා කරේ මේක. හැබැයි කපටි අක්කලාට පුළුවන් මෙයාව ඉස්සරහට දාගෙන චූටි කෑල්ලක් නංගිට දීලා සේව් කරගන්න. නේ? එතකොට බලන්නකෝ මෙතන මේ ඔක්කොටම පොදුවේ කියන නම තමයි භාග. හැබැයි මෙයාට විතරක් කියන සුවිශේෂී නම තමයි සුවිශේෂී කියන්නේ ආ ලියන විදිහ තමයි මෙන්න මේ භාග කියලා කියන්නේ. එහෙනම් ඔන්න මූලිකම කාරණේ භාගයක් කියලා කියන්නේ මොකද්ද? සමාන කොටස් වලට කඩලා නැත්නම් වෙන් කරලා ඒකෙන් කොටසක් හෝ කොටස් කිහිපයක් ගන්න එකට අපි කියනවා භාගයක් කියලා. හරි. එහෙමනම් ඉස්සල්ලාම මේ සටහන ඇඳගමුකෝ අපි. අපි භාගයක් ලියනවා මෙහෙම මේ 4ට කඩලා 3යි කියන එක අපි කියනවා කොහොමද? 4ෙන් 3යි. මේ 4ෙන් 3යි. ඒතර මේකේ අදහස මේ බලන්න. මේකේ අදහස තමයි කොටස් 4කට බෙදා ඉන් කොටස් 3. ඔකනේ අදහස. තව විදියකට මම ලියා ගන්න වෙලාව දෙනවා පුතාලට. ඒ නිසා හොඳින් අහගෙන ඉන්න. හොඳේ. එහෙම නැතුව කිව්වොත් පුතේ 4ෙන් එකේ ඒවා 3. අය දෙවිදියටම කියන්න පුළුවන් නේද? 4කට බෙදලා මම සමාන කියන වචනේ දෙන්න දැම්මේ නැහැ. ඇත්තටම සමානව බෙදන්න එපානේ. සමාන කොටස් 4කට බෙදලා කොටස් 3ක් කියන අදහස හෝ 4ෙන් එකේව 3ක් කියන අදහස. ඒ කියන්නේ 4කට බෙදලා එක කොටසක් නේ 4ෙන් එකක් කියලා කියන්නේ. 4ෙන් එකේව 3ක්. ඔන්න මේකේ අදහස. ඉතින් මෙහෙම ලිව්වහම මෙයාටනේ අපි සම්පූර්ණ එකටනේ අපි නම දුන්නේ භාගය කියලා. එතකොට මෙයාට වෙනම නමක් දුන්නා මෙයාට වෙනම නමක් දුන්නා. උඩේ කෙනාගේ නම මොකද්ද? ලවය. යට කෙනාගේ නම හරය. එහෙමනම් ඔන්න අපිට නම් දෙකක් එනවා භාග සංඛ්‍යාවක හරය සහ ලවය කියලා. ඒ භාග සංඛ්‍යාවේ අදහස වෙනම එනවා. මේ අදහස මේ දේවල් හොඳින් හිතේ තිබිය යුතුයි. සටහනක් විදියට සම්පූර්ණ කරගන්න. මට කියන්නකෝ මේ 7ෙන් 3 කියන එකට අදහස මොකක්ද කියලා. යම් කිසි දෙයක් කොටස් 7කට බෙදලා එයින් 3ක් අඳුරු කරාම වගේ අදහසක් තමයි අතන තියෙන්නේ. අදහසක්. මේ විදියට කිව්වොත් 7ෙන් එකේව 3ක්. right. 7ෙන් එකේව 3ක්. මට කියන්න එතකොට 5ෙන් එක මොකක්ද අදහස? යම් කිසි දෙයක් සමාන කොටස් 5කට බෙදලා එයින් එකක්. ඔව් යම් කිසි දෙයක් සමාන කොටස් 5කට බෙදලා ඒකෙන් එකක්. ඔන්න මම අවස්ථා දෙකයි දුන්නේ. දැන් මෙතන 7ෙන් එකේව 3ක් 5ෙන් එකේව එකක්. මෙතන එනම් මට කියන්න වෙන්නේ 10ෙන් එකේ ඒවා 9ක්. මෙතන එන්නේ 13ෙන් එකේ ඒවා 5ක්. ඔන්න මේ දෙක හරියට ලිව්වනම් හරි ලකුණකුත් දාගමු. ලියන්න අනුමාතෘකාව
භාග වර්ග අනුමාත්‍රිකාව අයිනෙන් ලියලා ලස්සනට රතු පෑනෙන් ඉරි දෙකක් ගන්න. අපි දැන් දන්නවනේ භාගයක හරේ ලවය කියන කතාව. භාගයක හරේ ලවය කියන කතාව දන්නවා. ඔන්න අපිට ලියන්න පුළුවන් මේ වගේ ඒවා 3න් 1 5න් 2 7න් 6 දැන් මේ විදිහට තව ඕන තරම් අපිට ලියන්න පුළුවන් නේ. මේ පළවෙනි යන අපිට ලියන්න පුළුවන් වෙන්නේ. තව ලියන්න පුළුවන් මෙහෙම. 2න් 1 3න් 1 5න් 1 මේ විදිහට. තව ලියන්න පුළුවන් විදි. 4න් 5 7න් 10 3න් 12 නැත්නම් 13 ඔන්න. දැන් පුතාලට පේනවද මම මේ ලියපු ඒවාගේ මොනවා හරි වෙනස්කම්? මොනවා හරි වෙනස්කම් පේනවද? කාටද කියන්න පුළුවන් නේ? කියන්න. ඔව් සර්. ඔව්. බලන්න අපි සෙනුදිගෙන් අහමු. සෙනුදි මට කියන්න මොකද්ද මේ වගේ වාද එක්ක වෙනස්කම්? එකක ඔක්කොම හරයන් ටික වෙනස්, දෙවැනි එකේ ඔක්කොම ලවයන් එක, පස්වෙනි එකේ ලවයන් හරයන්ට වඩා විශාලයි. ඔන්න දැන් එයා කිව්ව කතාව හරි නේද? එතකොට මේ විරජිත් කිව්වා දැන් මෙතන මේ කතාව. දැන් මේ බලන්න මේකේ හරයට වඩා ලවය කුඩායි නේ? එහෙනම් මේ බලන්න ලවය කියන එක කුඩායි හරය. මෙන්න මේ සලකුණ දන්නවද ඔයාලා? කට වැඩියෙන් ඇරෙන්නේ මොකේදද? වැඩි එකට. දැන් අපිට කවුරු හරි මොනවා හරි වුණා හිතන්නකෝ peer ගෙඩියක් තියනවා කියලා. කටක් කන්න කියලා තමන් ඒක කන්න කැමතිද යන්න. මොකද වෙන්නේ? පුළුවන් නම් peer ගෙඩියම කටේ උබා ගන්නවා කට ඇරනවා. නේ? හැබැයි ඒ වගේම කන්න අකමැති පළතුරක් මොකක් හරි දෙනවා මේකිනුත් කෑල්ලක් කන්න කියලා. එතකොට කට පොඩ්ඩක් කියලා නිකන් අර බේරෙන්න බැරුවට වගේ චුට්ටක් කාලා නිකන් ඉන්නවා. එහෙනම් මතක තියාගන්න මෙයාට අපි කියනවා අසමානතා ලකුණ. අසමානතා ලකුණේ කට ඇරෙන්නේ ලොකු පැත්ත. කට වැහිලා තියෙන්නේ කුඩා පැත්ත. හරි? එහෙනම් මේකේ ස්වරූපය මේක. ලවය කියන කෙනා කුඩායි. හැබැයි මේකේ ස්වරූපය ලවය කියන කෙනා විශාලයි. එතකොට මේ දෙන්න වෙනව නේද? විරුද්ධ පැති වලින් තියෙන්නේ. මෙයා එක විදිහක්, මෙයා තව විදිහක්. මෙයා මොකද වෙලා තියෙන්නේ? මේ වගේ පුතේ ලවය සමානයි එකයි. හරය අපිට අදාළ නැහැ. හරය ඕන එකක් වෙන්න පුළුවන්. නේ? හරය ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් ලවය එකයි. හරි? එහෙමනම් ඔන්න අපිට ප්‍රධාන ලක්ෂණ තුනකට අනුව මේවා පේනවා. මෙහෙම පෙවුනහම ලවයේ කුඩා භාග. ඒ කියන්නේ මොකද්ද? ලවයේ කුඩා භාග කිව්වම පුතේ කිසියම් එකක් සමාන කොටස් වලට කඩලා අදාළ ප්‍රමාණය ගන්න හැකි. 5ට කපලා 2ක් ගන්න හැකි, 7ට කපලා 6ක් ගන්න හැකි, 3ට කපලා 1ක් ගන්න හැකිනේ. ඒව ගන්න පුළුවන්. මෙන්න මේවට අපි නමක් දුන්නා. මතකද? මොනවාද මේවට කිව්වේ? නියම භාග. එහෙනම් ඔන්න නියම භාග කියලා කිව්වා 6 වසරේදී. 6 වසරේදී කිව්වා මේක. නියම භාග කියන්නේ මොනවද? හරයට වඩා ලවය කුඩා භාග. දැන් ඕකේ අනිත් පැත්ත. දැන් මේ බලන්නකෝ. මේකෙන් කියන්නේ මොකක්ද? 4ට කපලා කෑලි 5ක්. නේ? 4න් එකේව 5ක්. එතකොට 4න් එකේව 5ක් කියන්නේ මොකක්ද? ඔන්න මම පැත්තකින් හදලා පෙන්නනවා මේ 4න් එකේව 5ක්. කොහොමනේ වෙන්න ඕන? 4න් එකේ ඒවා 5ක්. මේ බලන්න. මෙන්න මේ ටික එකතු වුනහම
4න් 4යි 4න් 4යි කියන්නේ කීයද 1යි 4න් 4කුත් තව තියෙනවා ඒ කියන්නේ එකකුයි තව 4කට කපලා කෑල්ලකුයි අපි මේවා ගැන අද කතා කරනවා මේවට දෙනවා නම විෂම භාග මොනවාද නම විෂම භාග කියලා චිත්‍රපටියකුත් තිබ්බවද විෂම භාග හරි එතකොට බලන්න මේවා නියම භාග මේවා විෂම භාග හැබැයි පුතේ මෙන්න මෙයාට ඔයගොල්ලෝ තව නමක් කිව්වා තත්ත්‍ය භාග කියලා නේද මේවට තව නමක් කිව්වා තත්ත්‍ය භාග කියලා එහෙමනම් ඔන්න තත්ත්‍ය භාගවල විරුද්ධ කෙනා තමයි විෂම භාග තත්ත්‍ය භාගවල විරුද්ධ කෙනා විෂම භාග විෂම භාගවල විරුද්ධ කෙනා තත්ත්‍ය භාග එහෙනම් පැහැදිලිද විෂම භාගයි තත්ත්‍ය භාගයි කියපුවාම එතකොට මේක ඇතුලේ තියෙන සිද්ධිය මෙන්න අපි පස්සේ මේක ගැන තවදුරටත් කතා කරනවා හරි ඊළඟට මැද ඉන්න කෙනා බලන්න මැද ඉන්න කෙනා එයා ස්ථිරයි ලවය එකයි ලවය එක වුණු භාග වලට මොනවද කිව්වේ ඒකක භාග එහෙනම් අපිට ඔන්න මේ ටික මතකයි නේද තත්ත්‍ය භාග ඒකක භාග විෂම භාග එතකොට පුතේ මේ සියලුම තත්ත්‍ය භාග වලට අයිති නේද ඒකක භාග ටික මේ සියලුම ඒකක භාග තත්ත්‍ය භාග වෙනවනේ ඇයි හරයට වඩා ලවය කුඩයිනේ නේද එහෙනම් සියලුම ඒකක භාග තත්ත්‍ය භාග වෙනවා හැබැයි තත්ත්‍ය භාග ඔක්කොම ඒකක භාග වෙන්නේ නැහැ සමහර ඒවා වෙන්න පුළුවන් හරි එහෙනම් ඔන්න ඊටාම කෙටියෙන් අපි සදාහ සම්පූර්ණ කරමු තුල්්‍ය භාග හතරවෙනි එක්කෙනාට අපි දෙනවා නම තුල්්‍ය භාග මොනවද පුතේ තුල්්‍ය භාග කිව්වේ මෙන්න බලා ගන්න හොඳට බලා ගන්න මෙන්න මම අඳිනවා සිජුකෝණාශ්‍රයක් ඒ සමානම සිජුකෝණාශ්‍රයක් ඒ සමානම සිජුකෝණාශ්‍රයක් කොන සමාන සිජුකෝණාශ්‍ර තුනක් ඇඳලා ඇඳලා මම මෙයාව කොටස් දෙකකට බෙදනවා මෙයාව කොටස් හතරකට බෙදනවා මෙයාව කොටස් කීයකට බෙදුවද 8කට බෙදලා මෙයාගෙන් මම භාගයක් පාඩ කරනවා එතකොට දෙකෙන් එකයි මෙයාගෙන් මම හතරෙන් දෙකක් පාඩ කරනවා ඔන්න මෙයාගෙන් මම 8න් 4ක් පාඩ කරනවා මෙන්න දැන් රූප සටහනේ පේනව නේද අපි පාඩ කරේ එකම ප්‍රමාණයක් දැන් රූප සටහන හරියට අද්දාම හොඳට පේනවා මේ පාඩ කරලා තියෙන එකම ප්‍රමාණයක් එකම ප්‍රමාණයක් නම් අපි නිගමනය තමයි භාගය කියන එකට 4න් 2 කියන එක 8න් 4 කියන එක සමානයි එතකොට මෙන්න මේ සමාන භාගවලට කියන නම තමයි තුල්්‍ය භාග හරි සමාන භාගවලට අපි කියනවා තුල්්‍ය භාග කියලා මේ තුල්්‍ය භාග හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා මේ බලන්න ක්‍රමය 1 මෙන්න මේ විදිහට පුළුවන් මේ දෙකෙන් එක කියන එක පුතේ උඩත් දෙකෙන් වැඩි කරලා යටත් දෙකෙන් වැඩි කරොත් කීයද 4න් 2යි මෙයා ඇවිල්ලා නේද අන්න තුල්්‍ය භාග හදාගන්න ක්‍රමයක් තව ක්‍රමයක් තියෙනවා ක්‍රමය 2 අපි ගමු 8න් 4 මේ බලන්නකෝ උඩ බෙදනවා මම දෙකෙන් යටත් බෙදනවා දෙකෙන් එතකොට කීයද 4න් 2යි ආයෙත් අරකට සමාන භාගයක් ඇවිල්ලානේ එහෙමනම් තුල්්‍ය භාග කියන්නේ සමාන භාගවලට මොනවටද තුල්්‍ය භාග කියන්නේ සමාන භාග තමයි තුල්්‍ය භාග කියලා කියන්නේ
එතකොට පුතේ සමාන භාග හදා ගන්න පුළුවන් අපිට ඕන නම් අපිට දුන්න භාගය එකම ඉලක්කමකින් වැඩි කරලා. එහෙම නැත්නම් එකම ඉලක්කමකින් බෙදලා. මෙන්න මේ පැත්තට යනකොට මේකට කියනවා අපි භාගයක් සරල කිරීම කියලා. මේ පැත්තට කියනවා නමක් භාගයක් සරල කිරීම කියලා. මෙතන නම් තුල්‍ය භාග විදියටමයි අපිට සලකන්න වෙන්නේ. ඔන්න අපි මේ කාරණේ දියාගමු. ඊට පස්සේ තුල්‍ය භාග කීපයක් හදලා බලමු. අපිට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන තැනක් නේ. භාග එකතු කරන්න ගියත් අඩු කරන්න ගියත් පොදු හරය හදාගන්නේ තුල්‍ය භාග වලින්නේ. නේද? ඒ නිසා ඔන්න හරියට ලියා ගන්න. මෙයාට තුල්‍ය භාගයක් ලියන්න ඕන. හරි. අපි එක්කෙනෙක්ගෙන් අහමුකෝ. පුතා කොහොමද එහෙම කිව්වේ? මොකද්ද පුතා කරේ ඒකට? 7 වැඩි කරා 2න් 5 වැඩි කරා 2න් ඊට පස්සේ 7 වැඩි කරා 3න් 5ත් වැඩි කරා එතකොට කීයෙන්ද? 3ෙන්. හොඳේ. හරයයි ලවයයි එක පාරටම ඕනනම් ලොකු ඉලක්කමකින් බෙදන්නත් පුළුවන්. දෙකම බෙදෙන්න ඕන. නැත්තම් චූටි චූටි ඉලක්කම් වලින් උඩයි යටයි බෙදෙනේ වගේ බෙදලා පල්ලෙහාට එන්නත් පුළුවන්. ඒතර මේ බලන්නකෝ. මම උඩයි යටයි දෙකම එක පාරටම 25න් බෙදනවා. මට ඒක පේනුණා. කොහොමද පේනුනේ? 75ට 25 වත් 3යි 100ට 4යි. ඔන්න එකපාරට උත්තරේ ගත්ත හැකි. හැබැයි කාට හරි එහෙම එකපාරට ගන්න නැතුව එහෙම නෙවෙයි මම මෙහෙම හදනවායි කියලා මෙහෙම කරන්නත් පුළුවන්. ඉස්සෙල්ලා 5න් බෙදනවා. ඒක හොඳටම දන්නවනේ දැන් මේක 5න් බෙදනවායි කියන්නේ. 100 5න් බෙදුවාම කීයද? 20යි. 75 5න් බෙදුවාම 15යි. ආපහු මට බේනවා 5න් බෙදන්න පුළුවන්. ආපහු බෙදනවා 5න්. ආපහු බෙදුනාම 4න් 3යි. දැන් දෙකම නිවැරදි පුතේ. හරිද? දෙකම නිවැරදි. ඉතින් අපේ සුළු කිරීමේ හැකියාව මත අපි දන්න කරුණු මත ඒක ඉක්මනට කරගන්න පුළුවන්. නැත්තම් කොහොම හරි කරගන්න පුළුවන්. ඉතින් සිද්ධිය මොකද්ද? මොකද්ද භාගයක් සරල කරනවායි කියන්නේ? අර දුන්න භාගයට සමාන භාගයක් හදන එකනේ. ඒක හදන්න අපි දන්න ක්‍රමය මොකද්ද? තුල්‍ය භාග කියන සංකල්පය. ඔන්න කිසියම් දෙයක් අපි හිතමුකෝ ඇපල් කියලා. ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. තව තියෙනවා ඇපල් ගෙඩියකින් 4න් 3ක්. මෙයා 1යි මෙයා 1යි මෙයා 4න් 3කුයි තියෙනවා. දැන් ඔයාලට පේනවා නේද භාගයක් තියෙනවා. මෙතන මොනවද තියෙන්නේ? පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා 1යි 1යි කියලා. ඒ කියන්නේ අපි කපපු අර සමාන ගොඩවල් වලට වෙන් කරපු බෝලනේ එකේව දෙකක් තියෙනවා. එතන මම මේක ලියනවා මේ දෙකකුත් තියෙනවා ඒකට 4න් 3කුත් තව එකතු කරන්න ඕන. දෙකකුත් තියෙනවා 4න් 3ක් එකතු කරන්න ඕන. එතකොට මෙයයි එකතු කරන්න ඕන. මෙහෙම එකතු කරපුවාම පුතේ මෙන්න මෙහෙම ලියනවා. ඔන්න ඔහොම ලියනවා. හරිද? මෙහෙම ලියනකොට මේ මුලින් ලියන ඉලක්කම මේක පූර්ණ සංඛ්‍යාව මේ පූර්ණ සංඛ්‍යාව මේක මොකද්ද? භාග සංඛ්‍යාව. හැබැයි මෙයා නියම භාගයක් නැත්තම් සත්‍ය භාගයක්. හරිද? ඇයි මෙයා සත්‍ය භාගයක්? දැන් ඔන්න පුතේ මෙයා පූර්ණ සංඛ්‍යාව මෙයා භාග කොටස. ඒ දෙන්න එකට ලියනවා. ඕනනම් මේව වෙන් කරන්නත් පුළුවන්. එකට ලියනකොට මෙන්න මේ ඉර කෙලින් තමයි පූර්ණ සංඛ්‍යාව ලියන්න ඕන. උඩින් ලිව්වත් වැරදි, යටින් ලිව්වත් වැරදි, හරියටම මැදින් ලියන්න ඕන. තේරුණාද?
උඩින් ලියලත් බෑ යටින් ලියලත් බෑ හරි මැදින් මොකද හරයට අයිතිත් නෑ ලවයට අයිතිත් නෑ පූර්ණ සංඛ්‍යාව මෙන්න මෙහෙම ලියන සංඛ්‍යාවකට පුතේ අපි නමක් දෙනවා මෙයාට කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා මොන සංඛ්‍යාද මිශ්‍ර සංඛ්‍යා කියලා දැන් ඔබේ අම්මා තාත්තා මම ඊට පස්සේ අපේ අම්මලා තාත්තලා ඉගෙන ගත්ත කාලේ මේකට කිව්වේ මිශ්‍ර භාග හරිද හැබැයි දැන් නම වෙනස් කරලා මිශ්‍ර සංඛ්‍යා ඇයි එහෙම කියන්නේ මේක ඇත්තටම භාගයක් විතරක් නෙමෙයිනේ මෙතන භාගිකුත් තියෙනවා පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා එහෙනම් මිශ්‍ර භාග කියලා භාගයක් විතරක් දාන එක ඇත්තටම වැරදි ඒ නිසා තමයි මිශ්‍ර සංඛ්‍යා කියලා මේක හදලා තියෙන්නේ ඕනනම් අපේ ඊළඟ එක තමයි අපි ඊළඟට කතා කරනවා මිශ්‍ර සංඛ්‍යා ගැන එහෙනම් ලියන්න අනුමාත්‍රකාව මිශ්‍ර සංඛ්‍යා තමයි අපේ අනුමාත්‍රකාව එතකොට මෙතන 3යි 2න් එක එන්න පුළුවන් හරිද එතකොට 3යි 2න් එක ආවම මෙයා පූර්ණාංශය නැත්නම් පූර්ණ කොටස මේ ටික තමයි නියම භාගය නැත්නම් තත්ත්ව භාගය ඉතින් ඒකට අපි විශේෂ නමක් දෙනවා ඒකක භාගය කියලා එහෙම ලියන්නේ නැහැ අපි මොකද මේකේ අනිත් ඒවා හැම එකක්ම ඒකක භාග නොවන නිසා නමුත් ඒකක භාග වලටත් දෙන්න පුළුවන් නමනේ නියම භාග නැත්නම් තත්ත්ව භාග කියලා කියන්නේ ඒ නිසා පොදුවේ අපි කියනවා ඒකට තත්ත්ව භාගයක් නැත්නම් නියම භාගයක් කියලා මෙන්න කියවන විදිය 2යි 4න් 3යි 2යි 4න් 3යි මෙතන කිව්වොත් 3යි 2න් 1යි පැහැදිලිනේ කියවන විදිය ඉස්සල්ලාම කියන්නේ අපි පූර්ණ සංඛ්‍යාව ඊට පස්සේ භාග සංඛ්‍යාව දැන් පුතේ 5යි 7න් 2 කිව්වහම මේකේ අදහස තමයි මේකේ 5කුත් තියෙනවා ඒකට 7න් 2කුත් තියෙනවා එහෙම නැත්නම් තව විදියකට මේක වචනයෙන් කිව්වොත් සම්පූර්ණ 5ක් හා තව 7න් 2ක් එතකොට මේ බලන්නකෝ සම්පූර්ණ 5ක් කියලා කියන්නේ තව විදියකට අපි හිතුවොත් 7න් 7ේව 5ක් ඇයි 7කටනේ කෑලි කඩලා තියෙන්නේ එතකොට 7න් 7ේව 5ක් තමයි තව විදියකට හිතුවොත් ඔන්න අදහස හරි එතකොට ඕන්නම් මේ මිශ්‍ර සංඛ්‍යාව මෙහෙම ලියා ගන්නත් පුළුවන් මෙහෙම තියෙන එකක් මෙහෙම ලියන්නත් පුළුවන් මේ දෙපැත්තත් ඔබට ප්‍රයෝජනවත් වෙයි මිශ්‍ර සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න කියපුවාම හරිද එහෙමනම් අපිට මතක් වෙන්න ඕන පුළුවන් වෙන්න ඕන මිශ්‍ර සංඛ්‍යාවක් ලැබුණට පස්සේ පූර්ණාංශය වෙනවත් නැත්නම් පූර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා තත්ත්ව භාගය මොකක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්න. හරිද? ඔය දෙකට තියෙන ගණිත කර්ම දැන් පූර්ණ සංඛ්‍යාවල ගණිත කර්ම අපිට ලේසියිනේ. භාග සංඛ්‍යාවල ගණිත කර්ම වලදී පොදු හරයක් එන්න ඕන. ඒ නිසා ඔන්න කල්පනා කරන්න. රයිට් මේක ලියාගමු ඉක්මනට. ඔන්න පුතේ 2යි අපි ගමු 6න් 5කුයි තියෙනවා. දැන් මේක මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක්. 2යි 6න් 5යි. දැන් හොඳට බලන්න පුතේ මේක මට පුළුවන් මේ විදිහට වෙන් කරන්න. මේ 2 එකතු කිරීම 6න් 5. එතකොට මෙන්න පූර්ණ සංඛ්‍යාව වෙනදී මෙන්න භාග සංඛ්‍යාව. හරිනේ? ඊළඟට පුතේ මට මේ 2 කියන එක ලියන්න පුළුවන් නේද? 1 එකතු කිරීම 1 කියලා. පුළුවන්ද? 2 කියන්නේ එකේව දෙකක් එකතු කරලානේ. එතකොට මේ තියෙන්නේ එකක් 6කට කපලා 5ක් නේ. එතකොට එකක් කියලා කියන්නේ මොකද්ද? 6න් 6ක් නේ. මේකට අනුව එකක් කියන්නේ මොකද්ද එතකොට?
6න් 6ක්. මේ තියෙන්නේ කිසියම් එකක් 6කට කපලා කොටස් 5ක්. එහෙමනම් මෙතන එකක් කියලා කියන්නේ 6න් 6ක්. එතකොට මේ බලන්න මෙතන තියෙනවා පොදු හරය 6යි උඩ 6යි 6යි 5යි. එකතු වුණාම කීයද? 6යි 6යි 12යි 12යි 5යි 17යි 6න් 17යි. දැන් මේ 6න් 17 කවුද? මෙයාට වෙන නමන්නේ කිව්වේ? මෙයාට කිව්වනම් මොකද්ද? විෂම භාගයක්. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් වෙලා. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් වෙලා. එහෙනම් ඔන්න මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි ඉබේම අපි කතා කරලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන් ආවොත් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන් ගියොත් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් වෙනවා. දැන් ඔන්න මට ඕන ඕකේ අනිත් පැත්ත මේ ගාන මම මේ පැත්තට ගන්නවා මේ 3 එකතු කිරීම 7න් 2යි. දැන් 3 වෙනුවට එකේව 3ක් ලියා ගන්නවා. එතකොට මෙයාව කඩලා තියෙන්නේ කීයකටද? මෙන්න මෙතනින් හොයාගත්ත හැකි. කීයටද කඩලා තියෙන්නේ? 7කට. එහෙමනම් මේ එකක් කියලා කියන්නේ 7න් 7ක්. ඔය 7න් 7ක්. 7න් 7ක්. එතකොට මෙතන 7න් 2යි. දැන් ඉතින් පොදු හරයක් තියෙන නිසා උඩ ටික එකතු වෙනවා මේ. එකතු වුණාට පස්සේ 7යි 14යි 21යි 23යි. 7න් 23යි. ඔන්න මෙයාව මේ බවට හරවපුවාම 7න් 23යි. හරිද උත්තර ටික? මම ඉස්සල්ලාම වෙන් කර ගන්නවා. ඊළඟට මෙතන හරය 5 නිසා එක වෙන්න ඕන 5 බෙදීම 5ක්. දැන් පොදු හරය 5යි. දැන් 5 එකතු කිරීම 3යි. දැන් ඔන්න 5න් 8යි කියලා එනවා. මේකට මට දෙන්න පුළුවන් පුතේ ක්‍රමය 1 කියලා. මේ පළවෙනි ක්‍රමය මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට හරවන පළවෙනි ක්‍රමය. වෙන්න පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන දෙවෙනි ක්‍රමය. 1යි 5න් 2යි කියලා 3යි කියන්නේ තියෙන්නේ. දැන් මෙන්න මෙහෙමයි කරන්නේ හොඳේ. මෙන්න මේ හරයෙන් පූර්ණ සංඛ්‍යාව වැඩි කරනවා. ඔන්න හරයෙන් පූර්ණ සංඛ්‍යාව වැඩි කරනවා. වැඩි කරලා ලවය එකතු කරනවා. බෙදනවා අර හරයෙන්. දැන් ඔන්න කරපු වැඩේ පැහැදිලිද බලන්න. හරයෙන් පූර්ණ සංඛ්‍යාව ගුණ කරා. ඊට පස්සේ ලවය එකතු කරා. ආපහු හරය තිබ්බ තැනම තිබ්බා. දැන් සුළු වුණාම මේ බාන් 5 තරක් එක 5යි 3යි එකතු වුණාම 8යි. දැන් ඔබට පේනවා නේද මීට වඩා මේක ලේසි කියලා? ඈ මේක ලේසි. නමුත් මේ කියන මූලික අදහසත් ඔබ ගාව තියෙන්න ඕන. right දෙවෙනි ක්‍රමයක් හදාගමු. right ඔන්න මම දැන් පළවෙනි ක්‍රමයට එකපාරක් හදනවා ඊට පස්සේ මම හදන්නේ නැහැ. එතකොට ඔන්න පළවෙනි ක්‍රමයට හැදුවොත් මේ දෙන්න වෙන් කර ගන්නවා. මේ අවසාන වතාවට තමයි මේක කියලා දෙන්නේ. හොඳේ. දැන් දෙක වෙනුවට එක එකතු කිරීම එක කියලා දානවා. දැන් එක වෙනුවට මොකක්ද අපි දාන්නේ? 13න් 13. එතකොට පොදු හරය 13යි. එහෙමනම් දැන් 13 මේ ටික එකතු වෙනවා. 13යි 13යි 12යි 26යි 38යි 38යි 13න් 38යි. දැන් අපි අනෙක් ක්‍රමයට හැදුවොත් මේ බලන්න 13න් මෙයාව ගුණ කරලා ලවය එකතු කරලා හිටපු තැනට එනවා මෙයා මේ. ඊට පස්සේ වැඩි වුණාම 26යි 12යි. එතකොට 38 බෙදීම 13. එහෙමනම් ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි වැඩිපුර මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ.
දැන් පුතාලා මේ ක්‍රමය ගැන අධ්‍යයනය කරලා තියෙන්න ඕන. මේක හරි ලේසි හරියට ඔලුවට දා ගන්න ඕන. ඔන පුතේ දැන් 7 3 ඒ කියන්නේ මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නයි ඕන. මේක විෂම භාගයක් හරියට වඩා ලවෙන් ලොකුයි නේ. එතකොට මේ බලන්නකෝ 3න් 3යි. මම 3 තීරණය කරේ මේ හරය අනුව. ආපහු 3න් 3යි. දැන් කීයද? 3න් 6යිනේ ඔක්කොම එකතු වුණාම. දැන් 3න් 7 වෙන්න තව කීයක්ද අඩු? එක. බලන්න කරමු වැඩේ. මෙයා 3න් 3යි. 3න් 3යි. 3න් 1යි කියලා ගත්තා. දැන් මේ ටික එකතු වුණාම 3න් 7යි කියලා එනවනේ. දැන් මට මේ 3න් 3 වෙනුවට බැරිද 1 ලියන්න? මෙතන පුළුවන් 1 ලියන්න. මෙයා ලියන්න ඕනේ 1යි 1යි 2යි. දෙකට 3න් එකක් එකතු වුණාම 2යි 3න් 1යි. ඔන්න ක්‍රමය 1. පළවෙනි ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා මේ බලන්න. ක්‍රමය 2. අපිට තියෙන විෂම භාගය මේක. අපි දීර්ඝ බෙදීමට බෙදනවා. ඔන්න 3ෙන් බෙදනවා. බෙදපුවාම 2යි 3 වරක් 2 6යි එකක් ඉතිරි. දැන් බලන්න මේ ඉලක්කම් 3 නේද මෙතන තියෙන්නේ. මේ ඉලක්කම් 3 මෙයා පූර්ණාංශය. මෙයා හරය. මෙයා ලවය. ඔන්න බලන්න. ලවය මෙතන ඉන්නේ. මෙයා මෙතන. හරියට කල්පනා කරොත් මේක හරි ලේසි නේ. බෙදුවා ඉතිරිය බැලුවා. මෙයා උත්තරය ආපු එක තමයි පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ ඔබට තේරෙනවානේ මෙතන තියෙන්නේ 3 ගොඩවල් දෙකක් කියලා නෙමෙයි කියන්නේ. එයා පූර්ණාංශය, මෙයා හරය, මෙයා ලවය. ඔන්න අපි ක්‍රම දෙකම ලියාගමුකෝ. මෙන්න මේ ඔක්කොම ටික එකතු වෙන්න බෑ පුතේ. එතකොට මේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 5න් 3යි. දැන් මේ ඔක්කොම එකතු වුණාම 9යි 5න් 3යි. එහෙනම් 9යි 5න් 3යි කියලා මිශ්‍ර සංඛ්‍යාව වෙනවා. දැන් ඔයාලටම තේරෙනව නේද මෙහෙම ලොකු සංඛ්‍යාවක් આવොත් මේ වැඩේ කරන්න බෑ කියලා. ඈ එහෙමනම් ඒකට සුදුසු ක්‍රමය වෙන්නේ ක්‍රමය 2. මේ බලන්න 48 බෙදීම 5නේ තියෙන්නේ. ඔන දීර්ඝ බෙදීමට බෙදනවා මේ. බලන්න 48 5න් බෙදනවා. 4ට තියනවද? නෑ. 48ට 9යි. 9 වරක් 5 45යි. ඉතිරි 3ක්. එහෙනම් අපි ලියනවා කොහමද? 9යි 5න් 3යි. දැන් ඔබට තේරෙනවද අපේ වැඩවලට වඩා සුදුසු ක්‍රමය මොකක්ද කියලා? ඔබ තීරණය කරන්න. හැබැයි මතක තියාගන්න මෙයාව අමතක කරන්නත් එපා. මේ තමයි මූලික සංසිද්ධිය. නැත්තම් මූලික ක්‍රියාවලිය මේක. ඒ ක්‍රියාවලිය කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේක. right ක්‍රම දෙකම මේ ගාන විතරක් හදාගමු. හරි සර්. විමාන මට කියන්න බලන්න කොහොමද හැදුවේ කියලා. මුලින්ම සර් 137න් බෙදනවා. බෙදපු වැඩි කියන්නේ දීර්ඝ ක්‍රමයට. ඔව් බෙදන්නේ කොහොමද? 12ට 7 වෙකයි. 12ට 7 වෙකයි 1 කරක් 7යි 12 12න් 7ක් අඩු කරාම 5යි අර 3 අතෙන් ගිරාම 53යි 53යි 53ට 7 7යි 4ක් 49යි ඉතුරු 4යි. 4යි. එතකොට මිශ්‍ර සංඛ්‍යාව ලියනවා අපි 17යි 7න් 4යි කියලා. හරි. විමානගේ උත්තරේ හරි. 1325 11න් බෙදන්න ඕන. මෙතන වැඩි කියන්නේ 13ට 11 ඒවා 1යි. එතකොට 11යි 13න් 11ක් අඩු කරාම 2යි
අර දෙක ගත්තම 22යි 22ට 11 ඒව 2යි 11 වරක් 2 22යි අර පහත් එන්න ගත්තම 5ට 11 ඒව බිඳුවයි පහක් ඉතුරු වෙනවා ඔව් ඊට පස්සේ උත්තරේ 120 11න් 5 120යි 11න් 5යි හරි නේද හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් ආයුබෝවන්